IT රිවිෂන් හබ් එකට ඔයාලව මම අද සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද Microsoft Excel වලින් වැඩ කරන්නේ කියලා. මේක GIT A-level syllabus එකට තියෙන නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න අවශ්‍යයි ඒ පිළිබඳ ළමයින්ව දැනුවත් කරන්න. දැන් අපි බලමු කොහොමද අපි දැනගන්නේ Microsoft Excel මේ මැෂින් එකේ හරි ලැප්ටොප් එකේ හරි ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියලා. මුලින්ම අපිට පුළුවන් දැන් මේ මම භාවිතා කරන්නේ Windows 10 PC එකක්. අපි Windows 10 වල වගේ න අපිට පුළුවන් මුලින්ම මෙතන ටයිප් කරලා බලන්න. Excel. දැන් බලන්න මෙතන Excel 2010 ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ වගේම Excel 2016 ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මේ ආකාරයෙන් මෙතන ස්ටේටස් බාර් එකේ තියෙන සර්ච් එක. නැත්නම් මෙතන ගිහිල්ලා මෙතන සර්ච් එක ගන්න පුළුවන්. සර්ච් එක ක්ලික් කරලා අපිට පුළුවන් Excel කියලා ටයිප් කරන්න. එතකොට අපිට පෙන්වන්න කරනවා මෙතන Excel ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියලා. තව ක්‍රමයක් තියෙනවා අපිට පුළුවන් Excel ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියලා දැනගන්න. අනිත් ඒක තමයි මෙහෙම. මෙතන රයිට් ක්ලික් කරා apps and features යන. apps and features ගියාම අපිට පේනවා මෙතන තියෙනවා ඉන්ස්ටෝල් කරලා තියෙන programs list එක. දැන් මේ තියෙන ඇත්තටම මෙහෙම ස්ක්‍රෝල් කරලා බලන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මෙතන ටයිප් කරලා බලන්න office කියලා. දැන් මේ බලන්න අපිට පේනවා මෙතන මේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන office වර්ග දෙකම. තව එකක් තියෙනවා මේක අප්ඩේට් එකක් වගේ මට පේන්නේ. අපිට මේ මෙතනින් පේනවා office ඉන්ස්ටෝල් කරලාද නැද්ද කියලා. එසේ නැත්නම් අපිට පුළුවන් මේ ආකාරයෙන් ස්ක්‍රෝල් කරලා බලන්න. ස්ක්‍රෝල් කරලා බලනකොට ටික කල්පනාවෙන් බලන්න මේ තියෙන Microsoft Office. මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ මැෂින් එකේ Excel ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් විදි දෙක. අනිත් තව විදියක් තියෙනවා. අපි කියමුකෝ Excel ෆයිල් එකක් ගත්තොත්. අපි my documents වල ගිහිල්ලා බලමු documents. ඒකේ ගිහිල්ලා බලනවා Excel ෆයිල් එකක් තියෙනවද කියලා. මෙන්න මේ ආකාරය Excel ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මෙන්න මේ ආකාරයේ අයිකන් එකක් සමග අපිට Excel බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ Excel ෆයිල් එක ඩබල් ක්ලික් කරාම අපිට Microsoft කරලා තියෙන ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔටෝ ඕපන් වෙනවා Microsoft Excel එක. ඒ අදාළ Excel ෆයිල් එක. මෙන්න මේ ආකාරයෙන් තමයි Excel ෆයිල් එක ඕපන් වෙන්නේ. අපිට පේනවා මෙන්න මේ ආකාරයෙන් Excel ෆයිල් එක අපිට ඕපන් කරගන්න පුළුවන්. දැන් අපි ක්ලෝස් කරමු. දැන් මේ ඕපන් වෙලා තියෙන Excel වලින්. දැන් මම කලින් කිව්වා වගේ බලමු කොහොමද Microsoft Excel ඕපන් කරගන්නේ කියලා. දැන් ඔන්න Excel කියලා අපි මෙතන search එකේ type කරා. අපි ඊට පස්සේ මේක ක්ලික් කරා. ක්ලික් කරාම අපිට මෙන්න මේ ආකාරයෙන් Microsoft Excel ඕපන් වෙනවා. මේ තියෙන්නේ Microsoft Excel වල home page එක වගේ page එක. මෙතන තියෙනවා recent. ඒ කියන්නේ අපි ළඟදී කරලා save කරපු documents. ඒ වගේම තියෙනවා pin. අපිට පුළුවන් මේ Excel file pin කරන්න. pin කරනවා කියන්නේ අපිට option එකක් තියෙනවා file pin කරන. ඒක මම පස්සේ කියලා දෙන්නම්. recent documents තියෙනවා. ඊට පස්සේ අපි කියමු අපි මේ අන්තිමට කරපු ෆයිල් එකම ඕපන් කරනවා නම් අපිට මේක ලේසියෙන් ක්ලික් කරලා ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා home. ඇත්තට මේකට කියන්නේ home page එක කියලා. Excel වල. home page එකේ තියෙනවා blank workbook, money in Excel. ඒ කියන්නේ අපිට templates හදපුවා තියෙනවා මෙතන. ඒ වගේ
ඊට welcome to excel take a tour ඒ කියන්නේ අපිට excel ගැන tour එකක් තියෙනවා ඒ ආකාරයෙන් අපිට තව පුළුවන් මෙතන templates වලට යන්න more templates කියලා තියෙනවා මෙතනින් අපිට පුළුවන් template එකක් අරගන්න Gantt chart උනත් මෙතන හදන්න අපි දැන් GIT syllabus එකට අවශ්‍ය excel ටික පමණක් මේ lesson එකේ සලකා බලමු දැන් මේ තියෙන්නේ excel වල user interface එක මේකේ තියෙනවා menu තියෙනවා insert page layout formula data review මේ තියෙන ඔක්කොම shortcut මේවට කියන්නේ මේ මුළු තීරුවටම කියනවා ribbon එක කියලා. දැන් මෙතන insert මේකට කියන්නේ ribbon. ඒ වගේ මෙතන file menu එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා තව මෙතන මේකට කියන්නේ quick access toolbar කියලා. මේකට කියන්නේ quick access toolbar. ඊට පස්සේ මේකට තියෙනවා undo redo button. හරි මෙතන තියෙනවා save. ඒ කියන්නේ අපිට save කරන්න පුළුවන් මේ excel file එක. ඊට පස්සේ අපිට පුළුවන් තව අපිට මෙතනින් පුළුවන් Microsoft account එකකින් log වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා insert page layout formula data මේ ඔක්කොම ඊට පස්සේ දැන් අපි ඊටාම වැදගත් දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි Microsoft වල එන මේ cell numbering ගැන. දැන් හැම column එකක්ම A B C D මේ ආකාරයෙන් alphabet එකේ පිළිවෙලට තියෙනවා. දැන් අපි බලමු තව පොඩ්ඩක් එහාට ගිහලා මොකද වෙන්නේ කියලා. Z වලින් පස්සේ මොකද වෙන්නේ? Z වලින් පස්සේ නැවතත් A B A C ආකාරයෙන් තියෙනවා. ඊට පස්සේ අපි තව ටිකක් එහාට ගිහලා බැලුවොත් ඇත්තටම ගත්තොත් මේක කෙලවරක් නෑ මේ. ඊට පස්සේ අකුරු තුනෙන් එනවා. ඒ නිසා අපි දැන් යමු මේ පැත්තට. අපි මුලට යන්න නැවත. ඊට පස්සේ column number වෙන විදිය ඔයගලන්ට දැන් පැහැදිලි. පල්ලෙහාට rows ගත්තම rows තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. 1 2 3 4 5 විදියට තමයි number කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ එක cell එකක් ගත්තොත් මේකට කියන එක cell එකක් කියලා මේ. දැන් මේ click කරාම තියෙන cell එකට මේකට කියන්නේ active cell එක කියලා. මේ active cell එක අපිට මෙන්න මෙතනින් පෙන්වුම් කරනවා. මේ තියෙන්නේ D column එකේ දෙවෙනි row එක. ඒ කියන්නේ D2 කියලා තමයි මේක Excel වලින් කියන්නේ. ඊට පස්සේ මෙතන සැලකුවොත් B3. ඒ වගේ F2 F12 මෙතනින් ඒ වගේ තමයි තියෙන්නේ. මේක තමයි Excel වල නම්බර් කරන විදිය cells. හරිද? දැන් අපි බලමු කොහොමද Excel වල මොන හරි type කරන්න කියලා. අපි දැන් type කරමු මෙන්න මේ වගේ එකක් student. cell එක select කරලා student marks ඊට පස්සේ අපි maths science IT ආකාරයෙන් අපි subject තුනක් ගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේක ලස්සනට මේ වගේ center කරන්න. මෙන්න මේ center කරනවා නම් මෙතනින් පුළුවන් center කරන්න. මේ center. ඊට පස්සේ අපි කියමු මේ ටික මේ marks කියන title එක විදිහට ගමු. මෙන්න මේ ටිකේ title එක විදිහට අපි සලකනවා නම් මේක අපිට පුළුවන් මේක මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ merge and center ඒ වගේ අපිට පුළුවන් merge විතරක් කරන්න පුළුවන් අපිට. අපි දැන් මෙතන merge and center ඔබමු. හොඳයි. ඊට පස්සේ අපි මේවා ඕන අපිට bold කරන්න පුළුවන්. හරිද? මේවා ඇත්තට word වල වගේම තමයි. මේ bold කරන්න පුළුවන්, underline, italic කරන්න පුළුවන්. ඒ වගේ අපිට වැඩ කරනවා. දැන් මෙතන අපි ගත්තොත් student කියන එක අපිට පුළුවන් center කරන්න. ඊට පස්සේ මොකක්ද කරන්නේ? bold කරනවා. ඊට පස්සේ අපි දැන් දන්නවා මෙතන මෙහෙම තිබ්බම කැතයිනේ. අපි එතකොට මොකද කරන්නේ මේකත් අපිට පුළුවන් merge කරන්න. merge කරන්න පුළුවන් merge and center both මේ ලස්සනට මෙහෙම center වෙනවා.
දැන් නමුත් අපි දන්නවා මේක මෙහෙම තිබ්බොත් කැතයි. මෙහෙම තිබ්බොත් කැත නම් අපිට පුළුවන් මේ තියෙන්නේ මේ සෙන්ටර් එක තියෙන්නේ රෝස් 4 සෙන්ටර් වෙන්නේ මෙන්න මේ ආකාරය. ඒ වගේ අපිට පුළුවන් ගොඩක් දේවල් මේ Excel වල කරන්න. අපි කියමු අපිට මේ ස්ටුඩන්ට් කියන එක මෙන්න මෙතනින් හරවන්න මේක උඩාතර හරවන්න ඕන නම් මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ ඇන්ගල් එක වෙනස් කරන්න මේ. ඔය විදිහට අපිට පුළුවන් ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට ඕන නම් මේක මෙහෙම දාන්න පුළුවන්. ඒ වගේ අපිට අපි දැන් මේක තිබ්බ විදිහටම සෙට් කරමු. නැවතත් තිබ්බ අතරම දාන්න. දැන් අපිට පුළුවන් අපි කියමු දැන් මේක මේ ටික තියෙනවා. ඊට පස්සේ අපි කියමු මේක අපිට ඇවරේජ් මේ total marks කියන total marks ඊට පස්සේ අපි මේක ඇවරේජ් කියලා ගමු. අපි නැවතත් මේ දෙකත් මර්ජ් කරමු මේ ආකාරයෙන්. කලින් කරා මර්ජ් කරා. දැන් අපිට පේනවා මෙතන මේක තියෙන්නේ යට. එතකොට මේක අපි බෝල්ඩ් කරා. මේක සෙන්ටර් කරනවා මෙතනින්. එතකොට මේ වෙන්නේ vertical center එක තමයි මේ කරන්නේ. මේකේ කරන්නේ horizontal center. හරි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට මෙතන total marks කියන එක තියෙනවා. නමුත් පේන්නේ නැහැ හරියට. අපි එතකොට කරන්නේ wrap text කියලා කරනවා. WRAP TEXT. ඒක කරන්න නම් අපි මෙතන right click කරලා format cell වලට යනවා. ඒකේ තියෙනවා alignment වල තියෙනවා මෙතන මේ wrap text කියලා. ඒක දැම්මම මෙතන average කියලා ටයිප් කරගෙන අපි මේක bold කරලා center කරනවා. ඊට පස්සේ අපි මේ දෙක නැවතත් අපිට මෙන්න මේ ආකාරයෙන් හදා ගන්න ඕන නිසා මේ cell දෙක එකතු කරලා merge කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් මේ cell එකටත් ඒ විදිහටම දාන්න අපිට පුළුවන් මේ property එක මෙහාට අදින්න. හරි. දැන් අපිට පුළුවන් මෙතන average අයින් කරලා අපිට තව මොන හරි අවශ්‍ය නම් grade වගේ එකක් grade එක ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ ආකාරයෙන් තමයි Excel මේකේ formatting කරන්නේ. අපිට පුළුවන් තව මෙන්න මේ ආකාරයෙන් මේකට borders දාන්න. දැන් බලන්න borders ටික දැම්ම අපි ළමයි 10 15කට විතර ළමයි මෙතන 1 2 3 ඒක මෙතන අපි සෙල් ගාන සිලෙක්ට් කරගෙන යනකොට අපිට ලේසි. දැන් අපි ඉන්නේ මෙතන A3 සෙල් එකේ. A3 සෙල් එකේ ඉඳන් මෙහෙම පහළට යනකොට පෙන්නුම් කරනවා columns ගානයි rows ගානයි. ඊට පස්සේ මෙතන rows 4යි column 1යි. ඊට පස්සේ column 2යි. ඒ වගේ මෙහෙම පෙන්නනවා අපිට මේ සිලෙක්ට් කරන area එක rows 13යි column 7යි. එතකොට අපි මෙතන rows 10 ගන්නවා කොහොමද? අපිට එතකොට මේ ටික rows 10 සිලෙක්ට් කරන්න. අපි දැන් මෙතන අපිට පුළුවන් මෙතන 10 දිනකගේ details enter කරන්න. අපි දැන් මේ ආකාරයෙන් marks දැම්මා. දැන් අපි බලමු කොහොමද Excel වලින් formula එකක් මේ total marks වලට අපි ලියන්නේ. අපිට මේක කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් equal දැම්මා plus එතන plus දාන්න. එකතු කිරීම දැන් enter කරාම මෙන්න මේ ආකාරයෙන් එනවා 215ක් එනවා. අපිට මේක verify කරලා බලන්න පුළුවන් මෙන්න මෙහෙම select කරාම පස්සේ අපිට පෙන්නනවා මේ පල්ලෙහා මේ තියෙන status bar එකේ ඔක්කොම පෙන්නනවා. අපි cell count එක පෙන්නනවා select කරපුවා මෙතන තියෙන sum එක පෙන්නනවා. මේ ටිකේ average එකත් පෙන්නනවා ඒ සමග. ඊට පස්සේ අපිට මෙතන ගත්තොත් ඒ වගේම තමයි මේ 199යි ඒ වගේ. දැන් අපි බලමු මේ ෆෝමියුලා එක කොහොමද පල්ලෙහා මේ ටිකට කොපි කරන්නේ. අපිට පුළුවන් මේක කොපි කරලා මෙහෙම පේස්ට් කරන්න පුළුවන්. පේස්ට් නිකන් අපිට කොපි පේස්ට් කර දෙන්න. එතකොට ෆෝමියුලා එකත් එක්ක මෙයා.
අපිට තව පුළුවන් මෙන්න මෙහෙම සෙල් එක සිලෙක්ට් කරනවා ෆෝමියුලා එක තියෙන සෙල් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන මෙන්න මෙතන මේ තිත ඩොට් එක වගේ තියෙන තැනින් ක්ලික් කරලා මෙහෙම පල්ලෙහා ක්ලික් කරගෙන පහළට drag and drop කරනවා. ඔය තව විදිහක්. තව විදිහක් තියෙනවා අපි කියමුකෝ මේ ටික දැන් නැවත delete කරමු. තව විදිහක් තියෙනවා මෙතන සෙල් එක සිලෙක්ට් කරා මෙන්න මේ තිත වගේ තියෙන එක ඩබල් ක්ලික් කරනවා. මේ ඔටෝමැටිකලි මේ ෆිල් අප් වුණා. එහෙම ෆිල් අප් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඊට කලින් කොලම් එකේ ඔක්කොම data මේ ආකාරයෙන් ෆිල් වෙලා තියෙනවා. නැත්තම් මෙහෙම ඔටෝමැටිකලි යන්නේ නැහැ. දැන් අපි බලමු මේ හැම එකටම මේ ෆෝමියුලා එක කොපි වුණා. දැක්ක. දැන් මෙතන බලන්න මේ B3 සෙල් එක ඊට පස්සේ C3 C වල 3 ඊට පස්සේ D වල 3 මේ තුනේ එකතුව තමයි එන්නේ. එතකොට B3 C3 D3 ඊළඟ සෙල් එකට ගියොත් අපිට එකතු වෙනවා B4 C4 D4 මේ තියෙන්නේ B4 C4 D4 දැක්කද? එතකොට අපි මෙතන අපි පල්ලෙහාට යනකොට හැමතිස්සෙම වෙනස් වෙන්නේ මොකද්ද? මේ තියෙන raw value එක තමයි වෙනස් වෙන්නේ. ඒක ඔයගලන්ට පේනවා මේ column values constant වෙනවා raw values වෙනස් වෙනවා මේ වගේ ඒවා තමයි ඔයගොල්ලෝ හොඳට දැනගෙන ඉන්න ඕනේ මේ Excel වල MCQ ප්‍රශ්න වලට උත්තර දෙනකොට. මේ හරියටම සෙල් වල values අතර තියෙන operations එතකොට ඔයගලන්ට පහසුවෙන් කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ average එක හොයන්නේ කියලා. අපි තව විදිහක් බලමු මේ total marks හොයන්න. අපි මේ ටික delete කරමු. අපිට තව මේ total marks හොයන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. අපිට පුළුවන් තව තියෙනවා function එක sum කියලා. අපිට මේ function formulas කියලා තියෙනවා මෙතන. formula වලට ගියාම මෙන්න මෙතන තියෙනවා function කියලා. function ගියාම මේ functions තියෙනවා අපිට ඕන තරම්. ඊට පස්සේ තියෙනවා මෙතන function වර්ග ගොඩක් තියෙනවා. මේ trigonometry engineering ගොඩක් තියෙනවා. අපිට ඉතින් අපි all දාගෙන හරි most recently use දාමු. එතකොට මේ sum ඒ කියන්නේ වැඩිපුර use වෙච්ච ඒවා sum තියෙන average. මේ sum කියන එක select කරලා අපි බලමු okay කරමු. දැන් okay කරන් පස්සේ sum එකේ අපිට range එක select කරන්න තියෙනවා. අපි බලමු range එක අපිට මොන තුනේද ඕනේ මේ මෙන්න මේ තුනේ තමයි සමන්ගේ total marks වල ලකුණු එනවා. අපි ඒක select කරලා okay කරනවා. බලන්න ඉස්සෙල්ලා වගේම දෙසි ආවා. දැන් මේ sum formula එක එන්නේ කොහොමද බලන්න හොඳට B3 to D3. ඒ කියන්නේ මෙතන B3 නේ B3 to D3 තමයි කියන්නේ මේ semicolon එකේ. මෙතන colon එකෙන් කියන්නේ B3 to D3. ඒ කියන්නේ මේ area එක තමයි අපිට sum මේ විදිහට සලකන්නේ. sum එකතු කරන්න කියනවා මේ area එක. ඔන්න ඔහොම තමයි sum. දැන් Excel වල එන ගොඩක් formulas වල area එකක් ඒ කියන්නේ cell range එක දෙනකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපි දෙන්නේ. හරිද? දැන් අපිට මේ වගේ වැරදීමක් වුණොත් අපිට හැමතිස්සෙම escape එක ගහන්න. දැන් escape එකම අන්තිමට තිබ්බ formula එක වෙනවා. දැන් අපි කලින් කරා වගේ මේක double click කරලා අපිට පුළුවන් මේක මේවා කරන්න. අපිට තව එකක් තියෙනවා. අපිට මේ ආකාරයෙන් ගොඩක් ක්‍රම තියෙනවා මේ Excel sum එක හොයන ගොඩක් ක්‍රම තියෙනවා. දැන් අපි මෙච්චර type කරා අපි මේක තාම save කරේ නැහැ. අපිට save කරන්න නම් මෙතන තියෙන save button එකෙන් පුළුවන් save කරන්න. නැත්තම් පුළුවන් අර quick access toolbar එකේ තියෙන save එක ඔබනවා. නැත්නම් මෙතන පුළුවන් ෆයිල් ගියා save වෙපුවම අපිට තියෙනවා location එක save කරන්න. අපිට පුළුවන් this PC කොහෙද save කරන්නේ. අපි දැනට මේක
සේව් කරමු browse යන්න. browse ගියා. අපි සේව් කරමු මේක මෙන්න මෙතන channel Excel කියලා එකක් තියෙනවා. Excel 2016. ඒකේ අපි new folder එකක් create කරලා අපිට පුළුවන් Excel introduction type කරලා introduction. එතකොට introduction කියලා අපි මේක double click කරලා open කරමු. අපි මේක save කරමු. දැන් අපිට අපේ data set එකේ අපි total එක හොයාගත්තා මේ ආකාරයෙන්. අපිට පුළුවන් ඒ ආකාරයෙන්ම average එකත් හොයන්න. මේ average එකත් හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. ක්‍රම මම පෙන්නන්නම් කියලා දෙන්නම්. ක්‍රම තුනක් විතර තියෙනවා. එකක් තමයි AVG කියලා. අපිට පුළුවන් ලේසිම විදිය තමයි අපි දන්නවා මෙතන marks තියෙනවා. marks බෙදන්න පුළුවන් මෙතන තියෙන subjects ගන්න. මෙතන subjects ගන්න 3නේ. එතකොට අපි මෙතන මෙයා කරලා අපිට පුළුවන් මෙන්න මෙතන මේ හරිය ඔබන්න. enter එකේ ගුවත් එකයි මෙතන හරිය ක්ලික් කරත් එකයි. හරි. දැන් මේ average එක අපි ඊට පස්සේ කලින් කිව්වා වගේ මේක copy කරමු පල්ලෙහාට. දැන් මේ තියෙන්නේ ඔක්කොගෙම average. දැන් මෙතන කැතයිනේ මේ විදිහට දිනනවා අපි average එකම දශම ස්ථාන දෙකකට. එතකොට අපිට පුළුවන් මේ දශම ස්ථාන වලින් අඩු කරන්න පුළුවන් මේ format එක. මේ අඩුම වුණොත් එතන තව දෙකකටම දැන් මේ තියෙන්නේ 2 decimal places වලට තියෙනවා අපේ average එක. අපි මේකම අපිට දැන් අපි කරේ මෙතන ආපු total එක බෙදුවා 3. අපි එහෙම නැත්තම් අපි බලමු තව ක්‍රමයක් තියෙනවා average එක හොයන්න. මම කලින් කිව්වා වගේ අපි නැවතත් යන් formulas වලට ගිහිල්ලා functions වලට ගිහිල්ලා දැන් මෙතන ඇති average. මේ තියෙන average function එක තියෙනවා. නැත්තම් මෙතන තිබුණ නැත්නම් අපිට පුළුවන් මෙතන type කරලා average කියලා හොයාගන්න. මේ තියෙන average function එක අපි ඊට පස්සේ නැවතත් මේක okay කරලා එතන අපිට range එක select කරන්න තියෙනවා. range එක කියන්නේ මෙන්න මේ subject තුනේ තමයි අපිට average එක දෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මෙයා automatically මේ range එකේදී තියෙන ඒ ටික එකතු කරලා average එක අපිට දෙනවා මේ ආකාරයට. දැක්ක. කලින් ආපු values තමයි ආවේ. දැන් අපි මේක අපිට පුළුවන් නැවත වතාවක් මේක save කරන්න. save කරන්න පුළුවන් විදි තියෙනවා. control S ඔබන්නත් පුළුවන්. නැත්නම් තව පුළුවන් මෙතන save button එක ඔබන්න. file save කරන්න. file ගිහලා save ඔබන්නත් පුළුවන්. නේ? මෙතන පුළුවන්. මෙතන ගිහලා save ඔබන්නත් පුළුවන්. ඔය ආකාරයෙන් ක්‍රම ගොඩකින් අපිට පුළුවන් මේ Excel වල වැඩ කරගන්න. ඊළඟට තැන තමයි අපිට මේ grade එක. අපිට grade එකක් දෙනවා කියමුකෝ distinction A B C. අපි මේ subjects වලට ගත්ත marks වල average එකට අනුව අපිට දෙනවා කියමුකෝ grades අපි දෙනවා කියමු. අපි උදාහරණයකදී සැලකුමු A දෙනවා නම් අපි කියමු අපිට තියෙන්න ඕනේ හැමතිස්සෙම average එක 75ට වැඩියෙන් තියෙනවා. හරි 75 හරි සමාන. B නම් අපි දන්නා සාමාන්‍යයෙන් තියෙනවානේ 65ට වැඩි. ඊට පස්සේ අපි කියමු C. C නම් අපි දන්නවා තියෙන්න ඕනේ 55ට වැඩි. ඊට පස්සේ S නම් අපි කියමුකෝ 40ට වැඩි. ඊට පස්සේ හැමතිස්සෙම F කියන්නේ fail කියන්නේ හරි එක්ක D. D තියෙන්නේ හැමතිස්සෙම 40ට අඩුයි. ඒක fail. අපි කියමුකෝ මෙන්න මේ ක්‍රයිටීරියා එක අනුව අපිට මේක ග්‍රේඩ් කරන්න ඕනේ කියලා. හරිද? අපි කොහොමද මේකට if condition එකක් යොදනවා නම් කරන්නේ? අපිට පුළුවන් if condition එකක් යොදන්න මෙන්න මේ ආකාරයෙන්. අපි formulas යනවා insert. අපි තියෙන මෙතන if condition එක. හරි if condition එක කරලා දෙනවා. ඊට පස්සේ අපි මේක okay කරනවා. okay කරාම logical test එක. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මෙතන තියෙන average එක. ඊට පස්සේ if
value if true. ඒක logical condition. මේක අපි ගන්න average එක අපි බලනවා a වෙන්න නම් මොකද්ද දාන්නේ? හැමතිස්සෙම a එකක් වෙන්න හැමතිස්සෙම දාන්නේ 75ට හෝ සමාන. ඒක true නම් මොකද්ද වෙන්න ඕන? true නම් අපි මොකද්ද කරන්නේ? true නම් අපි දානවා මොනවද? a. else නම් මොකද කරන්නේ? තව if එකක් තමයි දාන්න තියෙන්නේ. අපි දැනට ඒක දාමු එහෙම. අපි මේක ඕකේ කරලා යමු. හරිද? දැන් මෙතන 75ට වැඩි නම් 75ට මෙතන වැඩි නෑ. එතකොට මෙතන මොකද වෙන්නේ? මේක false කියලා එනවා. මෙතන true condition එකට ඇවිල්ලා නෑ. හරිද? දැන් අපි බලමු else නම් මොකද්ද කරන්න ඕනේ කියලා. අපි මෙතන කමා එකක් දැම්මා. අපි තව if condition එකක් ලියන්න වෙනවා මෙතන. if ඊට පස්සේ logical test එක ආයි මේක ක්ලික් කරා greater than or equal 65 නම් මොකක්ද අපි දාන්නේ? b. හරි. දැන් බලමු b වලට satisfy වෙනවද කියලා මේක. satisfy වෙනවා. නේ? satisfy වෙනවා නේ? දැන් b කියලා. නමුත් අපිට මෙතනින් ඉවර කරන්න බෑ. තව තියෙනවා grades SF. මේකට B හරි ගියාට ඊට පල්ලෙහා තියෙන ඒවාට හරියන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි මෙතන ගියා. මෙතන else එකට යනවා. else එකට ගිහිල්ලා නැවත if condition එක ගන්නවා. ආයි නැවත logical test එක. එතන අපි ආයි නැවත equal 55 දානවා. 55ට වැඩි නම් මොකද කරන්නේ? C. හරි C. ඊට පස්සේ මොකද මෙතන ඇත්තටම 55ට වැඩි මෙතන 65ට අඩු වෙන්නේ. මොකද 65ට වැඩි ටික අපි කන්ඩිෂන් එක චෙක් කරනවානේ කාලේ. ඒක නිසා අපි දැන් නැවතත් මෙතන එන්ටර් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. තාම B. හරි. අපි දැන් මෙතන තව S එකයි F එකටයි අපි කන්ඩිෂන් ලියනවා. අපි ඒ නිසා මෙතන if එකට යනවා. තව මේක else එකට ගිහිල්ලා තව if condition එක type කරනවා. if logical test එක වෙන්නේ නැවතත් මේක greater than or equal 40. 40 නම් මොකද්ද වෙන්නේ? එතකොට ඒ කියන්නේ 40 උනාට මෙතන 55 වලට වඩා අඩු වෙනවා. මොකද C සලකලා තියෙන C කියන්නේ 55 වලට වැඩිනේ. එතකොට 55 වලට අඩු සහ 40ට වැඩි ටික තමයි අපි C දෙන්න හදන්නේ. ඊට පස්සේ ගත්තොත් ඊළඟ එකට අපිට ඇත්තටම ගත්තොත් මේක නිකන් simply else එකක් විතරයි. 40ට වැඩි ටිකට අපි C දුන්නා. ඊට අඩු ටිකට අපි යනවා අනිවාර්යෙන් F කියලා. එතකොට අපි එතන if condition එකක් අවශ්‍ය නැහැ. දැන් අපි මේක enter කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ formula එක මෙහෙම පල්ලෙහාට copy කරගෙන යන්න. අපිට copy කරගෙන ආවම අපිට පේනවා මේ ගානට හරි B A 75ට වැඩි A මෙන්න මේ ආකාරයෙන් තමයි අපි if condition එකක් යොදන්නේ. අපි දැන් මේක නැවතත් center කරගමු. දැන් ඕගලන්ට පේනවා ඇති කොහොමද if condition එකක් යොදාගන්නේ. මම හිතනවා ඔයගලන්ට Excel වල introduction එකක් විදිහට මම මේ පැහැදිලි කරපු දේවල් හොඳට ග්‍රහණය වෙන්නේ නැති කියලා. ඕගොල්ලෝ මගේ channel එකට තවමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එකත් press කරන්න. මම ඉදිරියේදී Excel පිළිබඳව වැඩිදුරටත් වීඩියෝ ඕගලන් වෙනුවෙන් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.